ඔයා මේ එකතු වෙලා ඉන්නේ Tapper Science YouTube channel එකත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ 8 ශ්‍රේණියේ 8 වෙනි පාඩම පදාර්ථයේ විපර්යාස. පරිසරයට අනුගත නොවන සියලු සත්වයන් පරිසරය විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාර්වින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් විය යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම් වලලු පුළුල් කළ Tapper Science YouTube channel ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. කාලය සොමය හා ධනය ඉතිරි කොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමෙන් නීරසයයි ඔබ සිතන විද්‍යා විෂය මී පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් ත්වරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්ව පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තිරකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නියුරෝන ට්‍රිලියන 100ක් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුම් ගන්න. දැන්ම අමතන්න 0.71 12යි 53යි 200 දුරකථන අංකයට. පරිසරයට අනුගත නොවන සියලු සත්වයන් පරිසරය විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාර්වින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් විය යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම් වලලු පුළුල් කළ Tapper Science YouTube channel ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. කාලය සොමය හා ධනය ඉතිරි කොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමෙන් නීරසයයි ඔබ සිතන විද්‍යා විෂය මී පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් ත්වරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්ව පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තිරකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නියුරෝන ට්‍රිලියන 100ක් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුම් ගන්න. දැන්ම අමතන්න 0.71 12යි 53යි 200 දුරකථන අංකයට. මේ තියෙන්නේ ලුණු ගෙඩියක් කපන අවස්ථාවක්. මම මේ ඔයාලට උගන්වන්න යන්නේ කෑමක් හදන විදිහ නන් නෙවෙයි. මේකෙන් මම උගන්වන්න යන්නේ භෞතික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියන එක. ඔයාට පේනවා මේ ලුණු ගෙඩිය ලුණු ගෙඩියක් විදිහට තිබිලා මේක කැපීමෙන් පස්සේ මේක ලුණු පෙති බවට පත් වෙලා තියෙන බව. දැන් පුතේ මේ ලුණු ගෙඩිය ගෙඩියක් විදිහට තියෙනකොට ඒකේ භෞතික ස්වභාවයයි ලුණු පෙති විදිහට තියෙනකොට ඒකේ භෞතික ස්වභාවයයි වෙනස්. එතකොට අන්න භෞතික ස්වභාවය වෙනස් වුණා. හැබැයි ලුණු ගෙඩිය තියෙන රසමයි ලුණු ගෙඩියෙන් එන සුවඳමයි ලුණු පෙති වලින් එන්නේ. ඒකේ අදහස මොකද්ද? මේ ලුණු ගෙඩිය භෞතිකව වෙනස් වුණාට රසායනිකව වෙනස් වෙලා නෑ කියන එක. එහෙනම් මෙහිදී සිද්ධ වෙලා තියෙන දේ තමයි භෞතික විපර්යාසයක් සිද්ධ වෙලා. එහෙනම් භෞතික විපර්යාසයක් කියන්නේ පුතේ මොකක්ද? භෞතික තත්ත්වය පමණයි වෙනස් වෙන්නේ, රසායනික ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. එහෙනම් මෙන්න ලස්සන අර්ථ දැක්වීම යම් පදාර්ථයක් එහෙම නැත්නම් ද්‍රව්‍යයක් පවතින ස්වභාවය වෙනසකට ලක් වුවද එම පදාර්ථයේ රසායනික සංයුතිය හා ගුණ වෙනසකට ලක් නොවනන්ද මේ විපර්යාස වලට අපි කියනවා
භෞතික විපර්යාස කියලා. එතකොට දැන් ලුණු ගෙඩියයි ලුණු පෙති සලකන්න ලුණු ගෙඩියේ භෞතික ස්වභාවය නෙවෙයි ලුණු පෙතිවල පවතින්නේ. හැබැයි මේ ලුණු ගෙඩියේ ලුණු පෙතිවලයි දෙකේම පවතින රසායනික ස්වභාවය රසායනික ගුණ එකමයි. ඒ කියන්නේ රසායනික සංයුතිය හා රසායනික ගුණ වෙනසකට ලක්ුණේ නෑ කියන එකයි. දැන් මෙන්න මේ කාරණේත් ඔයා දැනගන්න ඕන. මේ භෞතික විපර්යාසයෙන් පසුව අවසාන ද්‍රව්‍ය ආරම්භක ද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන්. එහෙම පත් කරන්න පුළුවන් වෙන්නේ මේ භෞතික විපර්යාසයකදී රසායනික සංයුතිය යම් ද්‍රව්‍යයක එහෙම නැත්නම් යම් පදාර්ථයක වෙනස් නොවන නිසා. ඉතින් මේ වගේ විපර්යාස අපි හඳුන්වනවා ප්‍රතිවර්ත්‍ය විපර්යාස කියලා. ප්‍රතිවර්ත්‍යයි කියන වචනේ තේරුම තමයි අවසාන ද්‍රව්‍යයෙන් ආරම්භක ද්‍රව්‍ය නැවත හදාගන්න පුළුවන් කියන එක. දැන් මේ තියෙන්නේ විශාල කළු ගලක් කැබලි බවට පත් කරලා දක්වපු රූප සටහනක්. දැන් එතකොට මේ කළු ගලේ තිබ්බ ස්වභාවයමයි මේ කැබලි බවට පත් කරාමත් මේ කළු ගල් වලත් පවතින්නේ. ඒකේ අදහස අර මුල් ආරම්භක අවස්ථාවේ තිබ්බ දේම තමයි අවසාන අවස්ථාවේ තියෙන්නේ. වෙනස සිද්ධ වෙන්නේ භෞතිකව පමණයි. ඉස්සෙල්ලා තිබ්බ විදිහට නෙවෙයි දැන් ඉන්නේ. හැබැයි රසායනිකව වෙනස් වෙලා නැහැ. මුල් අවස්ථාවේ තිබ්බ කෙනාගේ තිබ්බ රසායනික ගුණයමයි අවසාන අවස්ථාවේ ඉන්න කෙනාගේ තියෙන්නේ. ඒ නිසා මේ වගේ භෞතික විපර්යාසය අපි හඳුන්වනවා ප්‍රතිවර්ත්‍ය විපර්යාස කියලා. මෙන්න භෞතික විපර්යාස සඳහා නිදසුන් කීපයක්. අයිස් කැබැල්ලක් දියවීම. ඒ වගේම ජලය ජල වාෂ්ප බවට පත්වීම. පැරෆින් ඉටි කැබැල්ලක් දියවීම. ඒ වගේම රත් කිරීමේදී ද්‍රව්‍ය ප්‍රසාරණය වීම. දැන් මේකෙන් අපි කීපයක් අරගෙන සාකච්ඡා කරමු. අයිස් කැබැල්ලක් දියවීම. ඔයා දන්නවා අයිස් තියෙන්නේ ඝන අවස්ථාවේ. මේකට තාපය ලබා දෙනකොට මේ අයිස් කැබැල්ල ද්‍රව ජලයේ බවට පත් වෙනවා. ඒකේ අදහස මේ අයිස් ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වුණා කියන එක. ඒකේ අදහස භෞතිකව මෙයා වෙනස් වුණා කියන එක. එහෙනම් අන්න එතන භෞතික විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට ඕන නම් මේ ද්‍රව ජලය සිසිල් කරලා නැවත අයිස් කැබැල්ල තනා ගන්න පුළුවන්. ඒකේ අදහස මොකද්ද? මේ විපර්යාසය ප්‍රත්‍යාවර්ත්‍ය විපර්යාසයක් වෙනවා. දැන් මෙතන භෞතික විපර්යාස වලට තියෙන හොඳ උදාහරණයක් තමයි ප්‍රසාරණය කියන ගුණය. ප්‍රසාරණය කියලා කියන්නේ ද්‍රව්‍ය රත් කරනකොට ඒක අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය. එහෙම නැත්නම් පරිමාව වැඩි කරගන්න එක. දැන් උදාහරණයක් විදිහට යකඩ ඇණයක් රත් කරාම ඒක චුට්ටක් දිගින් වැඩි වෙනවා. ඉතාම ස්වල්ප ප්‍රමාණයකින් දිගින් වැඩි වෙනවා. ඉතින් ඒක තමයි අපි ප්‍රසාරණය වශයෙන් හඳුන්වන්නේ. එතකොට මේක භෞතික විපර්යාසයක් වෙන්නේ මෙහෙම ප්‍රසාරණය වුණ යකඩ ඇණේ නැවත සිසිල් කරාම මුල් තත්වයට පත් වෙන නිසා. එහෙනම් අන්න යකඩ ඇණේ රත් කරාම භෞතික තත්වය වෙනස් වුණා, දිග චුට්ටක් වැඩි වුණා. නැවත සිසිල් කරාම පෙර පැවති තත්වයට පත් වුණා. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙලා තියෙන්නේ භෞතික විපර්යාසයක්. අපිට භෞතික විපර්යාසයක් සිදු වුණාද නැද්ද කියලා විවිධ පරීක්ෂණ මගින් ඔප්පු කරන්න පුළුවන්. දැන් අපිට මෙන්න මේ වගේ සරල පරීක්ෂණයකින් පුළුවන් භෞතික විපර්යාසයක් සිද්ධ වුණා කියලා පරීක්ෂණාත්මකව පෙන්වා දෙන්න. ඒකට අපි පාවිච්චි කරමු ඝන අයිස් කැට කීපයක්. මේ ඝන අයිස් කැට කීපය අපි රත් කරනවා. ඒ කියන්නේ තාපය ලබා දෙනවා. එතකොට මේ ඝන අයිස් කැට එහෙම නැත්නම් මේ ඝන අවස්ථාවේ පවතින අයිස් ද්‍රව ජලය බවට පත් වෙනවා. මේක අපි තවදුරටත් රත් කරනකොට මේක ජල වාෂ්ප බවට පත් වෙනවා. ඉතින් මේ ජල වාෂ්ප ටික අපි සිසිල් කරවුවොත් එහෙම ඒ ජල වාෂ්ප ටික ද්‍රව ජලය බවට පත් වෙනවා. ද්‍රව ජලය තවදුරටත් සිසිල් කරවුවොත් එතන අයිස් කැට නිර්මාණය වෙනවා. අන්න පුතේ විපර්යාසය ආපසු අතට සිද්ධ කරන්න පුළුවන්. අවසාන දේෙන් ආරම්භක දේ හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විපර්යාස අපි හඳුන්වනවා භෞතික විපර්යාස කියලා. එහෙනම් මේ අයිස් කැටයක් රත් කිරීමෙන් එහෙම නැත්නම් ජල වාෂ්ප සිසිල් කිරීමෙන් අපිට පුළුවන් ඔප්පු කරන්න භෞතික විපර්යාසයක් කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසායනික විපර්යාස සම්බන්ධව. දැන් රසායනික විපර්යාසයකදී මෙන්න මේ වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. යම් ආරම්භක ද්‍රව්‍යයක් අවසාන ද්‍රව්‍යයක් බවට පත් වෙනකොට මේ අවසාන ද්‍රව්‍යයේ තිබෙන රසායනික ස්වභාවය ආරම්භක ද්‍රව්‍යයේ තියෙන රසායනික ස්වභාවයට වඩා වෙනස් වෙනවා. මෙන්න මේ වගේ එකක් අපි හඳුන්වනවා රසායනික විපර්යාසයක් කියලා. දැන් මේ බලන්න යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කීපයක් විපර්යාසයකට ලක් වෙමින්
නව ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කීපයක් හෝ බවට පත්වීම රසායනික විපර්යාසයකදී සිද්ධ වෙනවා. එහෙනම් රසායනික විපර්යාසයකදී මෙන්න මේක හොඳින් මතක තියාගන්න නව ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. එහෙම නැත්නම් නව ද්‍රව්‍ය ඇති වෙනවා. ඒක තමයි මෙහිදී ඔයා විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වෙන්නේ. මේ රසායනික විපර්යාසයක් මම ඔයාට මේ වීඩියෝ එක මගින් පැහැදිලි කරලා දෙන්නම්. දැන් ඔයාට පේනවා මෙතන කඩදාසියක් දහනය කරනවා. එතකොට මේ කඩදාසිය ආරම්භක අවස්ථාවේ පවතින විදිහ නෙවෙයි කඩදාසිය දහනය කිරීමෙන් පසුව පවතින්නේ. අපිට ඉතිරි වෙනවා අලු ටිකක්. එතකොට මේ අලු ටිකේ තියෙන්නේ නව දේවල්. ඒ කියන්නේ අලුතෙන් ඇතිවෙච්ච දේවල්. ඒ කියන්නේ මේ කඩදාසියේ රසායනික ගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා ආරම්භක ද්‍රව්‍යයට වඩා. එහෙනම් ආරම්භක ද්‍රව්‍යයකින් නවඵල නිෂ්පාදනය වෙනවා රසායනික විපර්යාසයකදී. රසායනික විපර්යාසවල ආරම්භක ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ ප්‍රතික්‍රියක වශයෙන්. ඒ වගේම අලුතෙන් හැදෙන අවසාන ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ නව ද්‍රව්‍ය අපි හඳුන්වනවා ඵල විදියට. එහෙනම් ප්‍රතික්‍රියක වලින් ඵල ඇති වෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊට අමතරව ඔයා මතක තියාගන්න මේ විපර්යාසයෙන් පස්සේ ඵල වලින් ප්‍රතික්‍රියක නම් හදන්න බෑ. ඒ කියන්නේ මේ අවසාන ද්‍රව්‍යයෙන් ආරම්භක ද්‍රව්‍ය හදන්න බෑ. ඒ නිසා මේ වගේ විපර්යාස අපි හඳුන්වනවා අප්‍රතිවර්ත්‍ය විපර්යාස කියලා. අප්‍රතිවර්තයයි කියලා කියන්නේ ආපසු අතට සිද්ධ කරන්න බෑ කියන එක. දැන් මේ ඇපල් ගෙඩිය ඉදුණට පස්සේ නැවත ඒක අමු ඇපල් ගෙඩියක් බවට පත් කරන්න අපිට බෑ. එහෙනම් එතන සිද්ධ වෙලා තියෙන්නේ රසායනික විපර්යාසයක්. ඔයාට මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්වන්නේ මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරන එක. දැන් මේක අපිට ගන්න පුළුවන් රසායනික විපර්යාසයක් සඳහා උදාහරණයක් විදිහට. මෙහිදී මැග්නීසියම් වාතයේ දහනය කරනකොට මැග්නීසියම් එකතු කරගන්නවා වාතයේ තියෙන ඔක්සිජන් කියන ප්‍රතික්‍රියක. එහෙනම් මෙතන ප්‍රතික්‍රියක දෙකයි. ඒ තමයි මැග්නීසියම් සහ ඔක්සිජන්. ඉතින් මේ දෙන්න එකතු වෙලා අවසානයේ නව ද්‍රව්‍යයක් හදනවා. ඒ තමයි ඔය සුදු පාට කුඩක් විදිහට අපිට දක්නට ලැබෙන්නේ. අන්නේ සුදු පාට කුඩ අපිට හඳුන්වන්න පුළුවන් මැග්නීසියම් ඔක්සයිඩ් වශයෙන්. එතකොට මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කියන්නේ නව ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඵල. එහෙනම් අන්න මැග්නීසියමුයි ඔක්සිජනුයි එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් කියන දේ නිර්මාණය කරනවා. ඉතින් මේ රසායනික විපර්යාසය අපිට මෙන්න මේ විදිහට වචන සමීකරණයකින් දක්වන්න පුළුවන්. කොහොමද? මැග්නීසියම් ධන ඔක්සිජන් ඊතලයක් මැග්නීසියම් ඔක්සයිඩ්. දැන් මේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණාද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් නිරීක්ෂණ 7ක් තියෙනවා. මේ නිරීක්ෂණ 7න් එකක් හරි යම් විපර්යාසයකදී සිද්ධ වෙනවා නම් අපිට කියන්න පුළුවන් එතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන නව ද්‍රව්‍යයක් සාදමින් මේ නිරීක්ෂණ වලින් එකක් හරි පෙන්눔 කරනවා නම් තමයි අපි කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. දැන් මොනවාද මේ නිරීක්ෂණ? උෂ්ණත්වයේ වෙනස් වීම. ඒ කියන්නේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වර්ණ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අවක්ෂේපයක් සෑදෙන්න පුළුවන්. අවක්ෂේපයක් කියලා කියන්නේ මණ්ඩියක් කියන එක. අපි සාමාන්‍ය ආහාරයේ මණ්ඩියක් වශයෙන් හඳුන්වන්නේ. ඒක තමයි අපි විද්‍යාවේ අවක්ෂේපයක්. එහෙම නැත්නම් ප්‍රෙසිපිටේට් එකක් වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට මේ වගේ අවක්ෂේප නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට හඬක් නිපද වෙන්න පුළුවන්. ඒ වගේම ආලෝකය නිපද වෙන්න පුළුවන්. යම් වායුවක් පිට වෙන්නත් පුළුවන්. ඒ වගේම ගඳක් හෝ සුවඳක් එහෙම නැත්නම් ගන්ධයක් ඇති වෙන්නත් පුළුවන් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට. මෙන්න තියෙනවා රසායනික විපර්යාස සඳහා නිදසුන් කීපයක්. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කිරීම, සීනි උණු කිරීම, යකඩ මල බැඳීම, ගිනි කූරක් දැල්වීම. ඉතින් අපිට මේවා ගන්න පුළුවන් රසායනික විපර්යාස වශයෙන්. ඊළඟට අපිට තියෙනවා පොඩි පැවරුමක්. මොකක්ද? පහත දැක්වෙන විපර්යාස භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග කරන්නලු. ඝන ඉටි ද්‍රව වීම. එතකොට ඝන ඉටි ද්‍රව වීම කියලා කියන්නේ භෞතික විපර්යාසයක්. යකඩ මල බැඳීම. යකඩ මල බැඳීම රසායනික විපර්යාසයක්. කළුගල් කැබලි වලට කැඩීම ඒක භෞතික විපර්යාසයක්. ජලයේ වාෂ්ප වීම රසායනික විපර්යාසයක්. කපුරු පෙති දහනය රසායනික විපර්යාසයක්. හොඳට මතක තියාගන්න කපුරු පෙති දහනය කියන වචනේ තිබ්බොත් එතන රසායනික විපර්යාසයක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ රතිඤ්ඤා කරලක් දැල්වීම එතනත් රසායනික විපර්යාසයක්. එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක්.
දර දහනය කිරීම අන්න රසායනික ප්‍රතික්‍රියාවක්. හැබැයි අයිස් ද්‍රව බවට පත්වීම කියලා කියන්නේ භෞතික විපර්යාසයක්. මීළඟට අපි අලුත් මාතෘකාවකට යන්නයි සූදානම් වෙන්නේ. ඒ තමයි අවස්ථා විපර්යාස. දැන් බලමු අපි මොකක්ද අවස්ථා විපර්යාසයක් කියන්නේ කියලා. ඉතින් අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේත් භෞතික විපර්යාසයකට කියන තවත් නමක්. එහෙනම් බලන්න ද්‍රව්‍යයක් එක් භෞතික අවස්ථාවක සිට තවත් භෞතික අවස්ථාවකට පත්වීම තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසය කියලා. ඒතකොට භෞතික විපර්යාසයක් කිව්වත් අවස්ථා විපර්යාසයක් කිව්වත් දෙකම එකයි. ඒ කියන්නේ එක් භෞතික අවස්ථාවක ඉඳලා ද්‍රව්‍යයක් තවත් භෞතික අවස්ථාවකට පත්වෙන එක තමයි අපි කියන්නේ අවස්ථා විපර්යාසය කියලා. මේ අවස්ථා විපර්යාසයක් සිද්ධ කරගන්න නම් අපිට තාපය ලබා දීමක් සිද්ධ කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට තාපය ඉවත් කිරීමක් සිද්ධ කරගන්න වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔයා මේ භෞතික විපර්යාසයක් සිද්ධ කරගන්න නම් එහෙම නැත්නම් මේ අවස්ථා විපර්යාසයක් සිද්ධ කරගන්න නම් ද්‍රව්‍ය වෙත තාපය ලබා දිය යුතුය. එසේත් නැත්නම් තාපය ඉවත් කළ යුතුය. මෙන්න මේ ක්‍රම දෙකකින් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් අවස්ථා විපර්යාසයක් ඇති කරගන්න. දැන් බලමු අවස්ථා විපර්යාස සඳහා නිදසුන් කීපයක්. දැන් මේ තියෙන්නේ අයිස් ඉන්නවා මෙන්න ඝන අවස්ථාවේ. අයිස් වෙත තාපය ලබා දීමෙන් අයිස් ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ ද්‍රව අවස්ථාවට පත් වෙනවා. මේ ජලයට තවදුරටත් තාපය ලබා දීමෙන් ජල වාෂ්ප නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ජලය වායු අවස්ථාවට පත් වෙනවා කියන එක. ඒ වගේම මේකේ අනිත් පැත්තත් අපිට කරන්න පුළුවන්. අනිත් පැත්ත කියලා කියන්නේ මේ විපර්යාසයේ ප්‍රතිවර්තය කරන්න පුළුවන්. කොහොමද මේ ජල වාෂ්ප අපිට තාපය ඉවත් කරලා එහෙම නැත්නම් සිසිල් කරලා ද්‍රව ජලයේ බවට එහෙම නැත්නම් ද්‍රව අවස්ථාව බවට පත් කරන්න පුළුවන්. තවදුරටත් මේ ද්‍රව ජලයෙන් එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවෙන් තාපය ඉවත් කරලා එහෙම නැත්නම් සිසිල් කරලා ඝන අවස්ථාව එහෙම නැත්නම් අයිස් අවස්ථාවට අපිට මේක පත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අවස්ථා විපර්යාසයකට තවත් නිදසුන් දෙකක්. ඝන ඉටි වෙත අපි තාපය ලබා දීමෙන් ද්‍රව ඉටි නිර්මාණය වෙනවා. මේ ද්‍රව ඉටි වලට තවදුරටත් තාපය ලබා දීමෙන් ඉටි වාෂ්ප නිර්මාණය වෙනවා. ඊළඟ එක මේ ඉටි වාෂ්ප වලින් තාපය ඉවත් කිරීමෙන් ඒ කියන්නේ සිසිල් කිරීමෙන් අපිට ද්‍රව ඉටි ලබා ගන්න පුළුවන්. මේ ද්‍රව ඉටි වලින් තවදුරටත් තාපය ඉවත් කිරීමෙන් ඒ කියන්නේ තවදුරටත් සිසිල් කිරීමෙන් අපිට පුළුවන් ලබා ගන්න ඝන ඉටි. ඊළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අවස්ථා විපර්යාස කීපයක් සම්බන්ධව. ඒ අතරින් පළවෙනි එක තමයි විලයනය කියන අවස්ථා විපර්යාසය. විලයනය කියන එකේ තේරුම තමයි ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම. ඔයාට උදාහරණයක් දෙනවා නම් ඝන අවස්ථාවේ පවතින අයිස් කැටයක් රත් කිරීම තුලින් ද්‍රව ජලයේ බවට එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවට පත්වීම අපිට කියන්න පුළුවන් විලයනයක් කියලා. එහෙනම් මේක සරලව තේරුම් ගන්න විලයනය කියලා කියන්නේ ඝන දෙයක් රත් කරලා ද්‍රව බවට පත් කරන එකට. දැන් තව උදාහරණයක් ඔයාට කිව්වොත් එහෙම ඝන අවස්ථාවේ පවතින ලුණු කැටයක් ගැන ඔයා හිතන්න. මෙන්න මේ ලුණු කැටය රත් කරලා ද්‍රව අවස්ථාවට පත් කරවුවොත් අපි කියනවා මේක විලයනය කරපු ලුණු. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. ඊළඟ අවස්ථා විපර්යාසය අපි සාකච්ඡා කරමු හිමායනය. හිමායනය කියලා කියන්නේ විලයනයේ විරුද්ධ එක. එහෙනම් බලන්න ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත්වීම තමයි අපි කියන්නේ හිමායනය කියලා. උදාහරණයක් විදියට ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව ජලය සිසිල් කරලා අපිට පුළුවන් ඝන අවස්ථාවේ පවතින අයිස් නිර්මාණය කරගන්න. ඉතින් මේ අවස්ථා විපර්යාසය අපි හඳුන්වනවා හිමායනය වශයෙන්. ඊළඟ අවස්ථා විපර්යාසය ඝනීභවනය. ඉතින් ඝනීභවනය කියන එක අපි ජල චක්‍රයේ ඉගෙන ගන්නකොට හොඳින් අවබෝධ කරගත්ත වචනයක්. එහෙනම් බලමු මොකක්ද ඝනීභවනය කියන්නේ කියලා. වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත්වීම. මේ වායුවක් විදිහට ඉන්න යම් ද්‍රව්‍යයක් එයාගේ ද්‍රව අවස්ථාවට පත්වීම තමයි අපි හඳුන්වන්නේ ඝනීභවනය කියලා. ඉතින් ඝනීභවනයට උදාහරණයක් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. ජල වාෂ්ප ද්‍රව ජලයේ බවට පත් වෙනවා මේ ජල වාෂ්ප සිසිල් වීමෙන්. එහෙනම් මෙන්න උදාහරණය ජල වාෂ්ප ඊතලයක් ද්‍රව ජලය. ඊළඟ අවස්ථා විපර්යාසය වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වීමයි. යම්කිසි දෙයක් තියෙනවා ද්‍රව අවස්ථාවේ. එයා වායුවක් බවට පත් වෙනවා නම් අපි කියනවා ඔයා වාෂ්පීකරණයට ලක් වුණා කියලා.
එහෙනම් මෙන්න උදාහරණයක් ද්‍රව ජලය ජල වාෂ්ප බවට පත්වීම අපිට කියන්න පුළුවන් වාෂ්පීකරණයක් කියලා. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නේ හරි අපූර්ව අවස්ථා විපර්යාසයක් ගැන. ඒක තමයි ඌර්ධෝපාතනය. සාමාන්‍යයෙන් යම් ඝනයක් රත් කරනකොට ද්‍රව අවස්ථාවක් බවට පත් වෙනවා. තවදුරටත් රත් කරනකොට ඒක වායුවක් බවට පත් වෙනවා. එහෙනම් අනුපිළිවෙලකට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඝන ද්‍රව වායු කියන අනුපිළිවෙලට තමයි තාපය ලබා දෙනකොට අවස්ථා විපර්යාසයන් සිද්ධ කරගන්නේ යම්කිසි ඝනයක්. හැබැයි මේ ඌර්ධෝපාතනය කියන අවස්ථාවේදී ඝනයක් රත් කරනකොට ඒ ඝනය කෙලින්ම වායුවක් බවට පත් වෙනවා ද්‍රව අවස්ථාව මගහරමින්. ඒ කියන්නේ මේ ඌර්ධෝපාතනය පෙන්වන ඝන සංයෝගවල ද්‍රව අවස්ථාවක් නැහැ. තාපය ලබා දෙනකොට ඒගොල්ලන් ද්‍රව අවස්ථාවක් පෙන්눔 කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ඔයාට කිව්වොත් එහෙම මේ අයඩින් කියන ඝන අවස්ථාව තාපය ලබා දෙනකොට අයඩින් වාෂ්පය නිර්මාණය කරනවා. එහිදී ඔයාට පේනවා මෙතන ද්‍රව අවස්ථාවක් නැහැ කියන එක. ඒ වගේම කපුරු පෙති හොඳට මතක තියාගන්න කපුරු බෝල නෙවෙයි කපුරු පෙති. කපුරු පෙති රත් කරනකොට කපුරු වාෂ්ප තමයි ඇති වෙන්නේ. එහිදී ද්‍රව අවස්ථාවක් පෙන්눔 කරන්නේ නැහැ. අන්න ඝන අවස්ථාව කෙලින්ම ද්‍රව අවස්ථාව මගහැරලා වායු අවස්ථාවට පත් වෙනවා නම් අපි කියනවා මේකට ඌර්ධෝපාතනය කියලා. මෙහිදී මේ කපුරු පෙති ගැන කියනකොට විශේෂයෙන් මතක තියාගන්න කපුරු දහනය කිරීමක් නෙවෙයි සිද්ධ කරන්නේ කපුරු රත් කරන එක තමයි සිද්ධ කරන්නේ. කපුරු දහනය කරවුවොත් එතන දහනයක් සිද්ධ වෙනවා. එතන සිද්ධ වෙන්නේ එතකොට රසායනික විපර්යාසයක්. හොඳට මතක තියාගන්න ඔයා මෙහිදී කරන්නේ කපුරු පෙති රත් කිරීම. කපුරු පෙති රත් කිරීමෙන් කපුරු වාෂ්පය හදන්න පුළුවන්. එහෙනම් ඒක ඌර්ධෝපාතනයකට උදාහරණයක් වෙනවා. ඉතින් හැම සංයෝගයක්ම හැම ඝණයක්ම ඌර්ධෝපාතනය පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අයඩින් කපුරු පෙති වගේ දේවල් තමයි ඌර්ධෝපාතනය පෙන්눔 කරන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධව. මේ සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ඇතැම් ප්‍රතික්‍රියක වායුගෝලයෙන් එකතු කරගන්නා බව ඔයා දන්නවද? ඒ කියන්නේ සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට වායුගෝලයේ තියෙන යම් යම් දේවල් එකතු කරගන්නවා ඒ ප්‍රතික්‍රියාව සඳහා. ඉතින් මේක ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න අපි මෙන්න මේ වගේ පරීක්ෂණයක් සැලසුම් කරා. මේකට අපි ගත්තා සිහින් යකඩ කෙඳි ප්‍රමාණයක්, ඒ වගේම සමාන යකඩ කම්බි දෙකක් සහ සිරස් දණ්ඩක්. ඉතින් මේ දණ්ඩේ දෙපැත්තේ අර සිහින් කම්බි දෙක යොදාගෙන සිහින් යකඩ කෙඳි ගුලි දෙකක් විදියට එක සමාන ගුලි දෙකක් විදියට එල්ල ගත්තා. පසුව මේ ගුලි දෙකෙන් එකට අපි දහනයක් සිද්ධ කරා. එහෙම නැත්නම් රත් කිරීමක් සිද්ධ කරා. මේ රත් කිරීම සිද්ධ වෙනකොට මේ යකඩ කෙඳි දහනයට භාජනය වෙනවා. එතකොට වෙන වැඩේ තමයි දහනයට භාජනය කරපු යකඩ කෙඳි සහිත ඒ යකඩ ගුලිය තියෙන පැත්ත පහත් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ බර වැඩි වෙනවා. බර වැඩි වෙනවා කියලා කියන්නේ යම් දෙයක් ඒ සිහින් යකඩ කෙඳි වලට එකතු වුණා කියන එක. ඇත්තටම මෙතෙන්දී එකතු වෙන්නේ වායුගෝලයේ ඉන්න ඔක්සිජන් කියන වායුව. එහෙනම් අන්න ඔක්සිජන් කියන වායුව මේ යකඩ කෙඳි වලට එකතු වුණ නිසා මේ රසායනික ප්‍රතික්‍රියාවේදී ඒ පැත්ත, ඒ කියන්නේ මේ යකඩ කෙඳි ගුලිය දහනය කරපු පැත්ත පහත් වෙනවා. ඒ කියන්නේ ඒකේ ස්කන්ධය වැඩි වෙනවා කියන එක. එහෙනම් ඒ පැත්ත පහත් වීමෙන් ස්කන්ධය වැඩි වෙනවා. ඒකෙන් ඔප්පු වෙනවා සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක විදිහට වායුගෝලයෙන් යම් යම් දේවල් එකතු කරගන්නා බව. ඊළඟට සමහර රසායනික ප්‍රතික්‍රියා සිදුවීමේදී ඇතැම් ඵල වායුගෝලයට මුදාහරන බවත් ඔයා දන්නවද? ඒ කියන්නේ සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට මේ එළියට එන ඵල වායුගෝලයට මුදාහරිනවා. දැන් ඒක වෙනවද නැද්ද කියලා අපි බලන්න මෙන්න මේ පුංචි පරීක්ෂණය සැලසුම් කරමු. මේකට අපිට අවශ්‍ය වෙනවා ගිනිකූරු හිස් කීපයක්. ඒ කියන්නේ අර වෙඩි බෙහෙත් තියෙන ගිනිකූරු හිස් කීපයක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයක් කියලා කියන්නේ මොකක්ද? විද්‍යාගාරයේ ද්‍රව්‍ය රත් කරන්න පාවිච්චි කරන කුඩා නල විශේෂයකට. ඉතින් අපි මොකක්ද කරන්නේ? මේ කැකෑරුම් නලයට අර ගිනිකූරු හිස් කීපේ දාලා
අපි මේකේ ස්කන්ධය කිරා ගන්නවා. පසුව මේ කැකෑරුම් නලය රත් කරනවා. රත් කරනකොට ඔයාට පේනවා ටික වෙලාවක් යනකොට මේ ගිනි කූරු හිස් ටික ගිනි ගන්නවා. එහෙම නැත්නම් දහනය වෙනවා. මේ දහනය වීමෙන් අනතුරුව මේ කැකෑරුම් නලයේ නැවත ස්කන්ධය අපි කිරා ගන්නවා. එතකොට මේකේ පෙර ස්කන්ධයයි, ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පෙර ස්කන්ධයයි ප්‍රතික්‍රියාවෙන් පසු ස්කන්ධයයි සසඳලා බැලුවම අපිට පේන්න තියෙන දෙයක් තමයි අර ප්‍රතික්‍රියාවට පසු ස්කන්ධය අඩු වෙලා තියෙනවා කියන එක. එහෙනම් අන්න ප්‍රතික්‍රියාවෙන් පසු ස්කන්ධය අඩුවීමට හේතුව වෙන්නේ මේ සමහර ඵල වායු ගෝලයට මෙයා මුදා හැරලා තියෙනවා කියන එක. ඇත්තටම මෙතන ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් කියන දෙක තමයි වායු ගෝලයට මුදා හරින්නේ. මේවා මං ඉදිරියේදී ඔයාලට කියලා දෙනවා. එහෙනම් ඔන්න තේරුම් ගන්න ඔයා සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ඇතැම් ඵල වායු ගෝලයට මුදා හරිනවා කියන එක. ඊළඟට අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ තවත් වැදගත් නියමයක්. ඒ තමයි ස්කන්ධ සංස්ථಿತಿ නියමය. දැන් ඔයා මතක තියාගන්න ඕන මේ ලෝකේ නියමයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වාද වෙනස් වෙන්න පුළුවන්. ඩෝල්ටන්ගේ පරමාණුක වාදය වෙනස් වෙන්න පුළුවන්. ඩාවින්ගේ පරිණාම වාදය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නියම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන එකත් කවදාවත් වෙනස් වෙන්නේ නෑ පුතේ. මෙන්න මේක ඔයා හොඳින් අවබෝධ කරගන්න ඕන. ඉතින් මේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය ලෝකයට ඉදිරිපත් කරන්නේ ඇන්ටොයින් ලැවෝෂියර් කියන විද්‍යාඥයා. ඔයා හොයලා බලන්න මේ ලැවෝෂියර් කියන විද්‍යාඥයා තමයි ඔක්සිජන් වායුව හඳුනාගන්නේ. එහෙනම් අපි දැන් බලමු මොකද්ද ස්කන්ධ සංස්ථಿತಿ නියමයෙන් පැහැදිලි කරන්නේ කියලා. මේ බලන්න සංවෘත පද්ධතියක් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල ස්කන්ධයත් සෑදෙන ඵලවල ස්කන්ධයත් සෑම විටම සමානයිලු. එහෙනම් දැන් වැසුණු පද්ධතියක් ගැන ඔයා කල්පනා කරන්න. වැසුණු පද්ධතියක් කියලා කියන්නේ පිටතින් පද්ධතිය තුලට යන්නත් බෑ, පද්ධතියෙන් එළියට එන්නත් බෑ. අන්න ඒ වගේ පද්ධතියක් ගැන ඔයා හිතුවොත් එහෙම ඒ වගේ පද්ධතියක් තුල යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරවුවොත් ප්‍රතික්‍රියකවල ස්කන්ධය හැදෙන ඵලවල ස්කන්ධයට සෑම විටම සමාන වෙනවා. දැන් බලමු අපි ස්කන්ධ සංස්ථಿತಿ නියමය පැහැදිලි කරන්න පරීක්ෂණයක් ඇසුරෙන්. මේකට අපිට අවශ්‍ය වෙනවා කැකෑරුම් නලයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැකෑරුම් නලයක් අරගෙන මේ කැකෑරුම් නලයට ගිනි කූරු හිස් කීපයක් දානවා පෙර පරිදිම. පසුව මේ කැකෑරුම් නලයේ කටට අපි බැලූනයක් සවි කරනවා. දැන් මේ පද්ධතිය අපිට කියන්න පුළුවන් සංවෘත පද්ධතියක් කියලා. මොකද මේ පද්ධතිය තුලට එහෙම නැත්නම් අර ගිනි කූරු ළඟට පිටතින් කාටවත් ඇතුල් වෙන්න බෑ. මේ කැකෑරුම් නලයේ පිටතේ ඉන්න වායු ගෝලයේ ඉන්න කාට හෝ මේක ඇතුළට යන්න බෑ. ඒ වගේම මේකේ ඇතුලේ යම් දෙයක් හැදුනොත් ඒ හැදිච්ච දෙයට බැලුම් බෝලය පසු කරගෙන එළියට එන්නත් බෑ. යනවනම් යන්න තියෙන්නේ බැලුම් බෝලේ අස්සට. එහෙනම් මේ පද්ධතිය සංවෘත පද්ධතියක්. එහෙනම් ලැවෝෂියර් අපිට කිව්වා සංවෘත පද්ධතියක් අස්සේ තමයි මේ වැඩේ කරන්න ඕන කියලා. එහෙනම් අපි ඔන්න හදාගත්ත සංවෘත පද්ධතියක්. මුලින්ම අපි මේකේ ස්කන්ධය කිරා ගන්නවා. මේ පද්ධතියේ ස්කන්ධය කිරා ගන්නවා. ඒ කියන්නේ මේ කැකෑරුම් නලයේ ස්කන්ධය මේ බැලුම් බෝලේ සවි කරලා අර ගිනි කූරු දාලා මේකේ ස්කන්ධය අපි කිරා ගන්නවා මුලින්ම. පසුව අපි මේ කැකෑරුම් නලය පහලින් රත් කරනවා. රත් කරනකොට අපිට පේන්න තියෙන දේ තමයි මේකේ ඇතුලේ තියෙන ගිනි කූරු දහනය වෙන්න පටන් ගන්නවා. දහනය වුණා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියන එක. පසුව මෙම රසායනික ප්‍රතික්‍රියාවෙන් අනතුරුව අපි මේකේ ස්කන්ධය කිරා ගන්නවා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවෙන් අනතුරුව අපි මේකේ ස්කන්ධය කිරා ගන්නවා. අපිට පේන්න තියෙන දේ තමයි අර ආරම්භක ස්කන්ධයත් අවසාන ස්කන්ධයත් දෙකම එක සමාන වෙනවා කියන එක. එහෙනම් ලැවෝෂියර්ගේ ස්කන්ධ සංස්ථිති නියමය අපිට ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් මේකෙන්. ඇයි? අර ආරම්භක අවස්ථාවේ තිබ්බ ස්කන්ධයමයි ප්‍රතික්‍රියාවෙන් අනතුරුව පවතින්නේ. එහෙනම් ලැවෝෂියර් කියපු එක හරි. සංවෘත පද්ධතියක් තුළ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියකවල ස්කන්ධය ඵලවල ස්කන්ධයට සමාන වෙනවා. ඊළඟට මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දහනය සම්බන්ධව. මුලින්ම ඔයා දැනගන්න දහනය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන එක. එහෙනම් මේ දහනය කියන රසායනික ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ
10 ද්‍රව්‍යයක් ඔක්සිජන් සමග එකතු වෙලා තාපය හා ආලෝකය නිපද වෙන එකට. එහෙනම් තේරුම් ගමු දහනය සඳහා සාධක 3ක් අවශ්‍ය වෙනවා කියලා. එකක් තමයි 10 ද්‍රව්‍ය. අනිත් එක තමයි ජලන උෂ්ණත්වය. අනිත් එක තමයි ඔක්සිජන් වායුව. ඉතින් මෙන්න මේ තුන් දෙනා එකතු වුණාම තමයි දහනයක් සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම බලමු 10 ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා. 10 ද්‍රව්‍යයක් කියලා කියන්නේ දහනයට භාජනය වන ද්‍රව්‍ය. එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් මේ ගිනි ගන්න දෙයට තමයි අපි කියන්නේ 10 ද්‍රව්‍ය කියලා. ඉතින් දහනය වන ද්‍රව්‍ය තියෙනවා, දහනය නොවන ද්‍රව්‍ය තියෙනවා. ඒ කියන්නේ 10 ද්‍රව්‍ය තියෙනවා, 10 නොවන ද්‍රව්‍ය තියෙනවා. දැන් 10 ද්‍රව්‍ය නම් අපිට අනන්තවත් සොයා ගන්න පුළුවන්. උදාහරණ විදියට කපුරු පෙති, ඉටි, ගෙන්දගම්, සීනි, ලාකඩ, කඩදාසි, තාර, පිටි, පෙට්‍රෝල්, භූමි තෙල් මෙන්න මේ වගේ දේවල් ගන්න පුළුවන් 10 ද්‍රව්‍ය විදිහට. ඉතින් 10 ද්‍රව්‍යات කීපයක් තියෙනවා මේ බලන්න. වීදුරු, වැලි, ගල්. දැන් වීදුරු අපිට දහනය කරන්න බෑ, වැලි අපිට දහනය කරන්න බෑ, ගල් අපිට දහනය කරන්න බෑ. එහෙනම් අපි ඒව හඳුන්වනවා අදාහය ද්‍රව්‍ය ලෙස. ඊළඟට අපි කතා කරනවා ජලන උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. මේ ජලන උෂ්ණත්වය කියන එකටම තමයි අපි කියන්නේ ජලන අංකය කියලා. එතකොට ජලන උෂ්ණත්වය එහෙම නැත්නම් ජලන අංකය කියලා කියන්නේ 10 ද්‍රව්‍යයක් වාතයේ දහනය වීම ආරම්භ වන උෂ්ණත්වයට. ඒ කියන්නේ දැන් පත්තරයක් එහෙම නැත්නම් වෙන මොකක් හරි භූමි තෙල් හරි පෙට්‍රල් හරි දර කෑල්ලක් හරි අපි ගිනි තියනකොට එහෙම නැත්නම් දහනය කරනකොට ඒවට ගිනි කූර ගහනකොටම පත්වෙන ඒවත් තියෙනවා, ටික වෙලාවක් ගිහිල්ලා පත්වෙන ඒවත් තියෙනවා. ඉතින් මේ විදිහට විවිධ වෙලාවල් ගත කරන්නේ දහනය වීම සඳහා යම් යම් ද්‍රව්‍ය ඒ ද්‍රව්‍යයන්ගේ ජලන උෂ්ණත්වය වෙනස් වන නිසා. එහෙනම් ජලන උෂ්ණත්වය කියලා කියන්නේ 10 ද්‍රව්‍යයක් වාතයේ දහනය වීම ආරම්භ වන උෂ්ණත්වය. ආරම්භ වන උෂ්ණත්වය තමයි අපි හඳුන්වන්නේ ජලන උෂ්ණත්වය වශයෙන්. දැන් උදාහරණයක් විදිහට සමහර දේවල් වල ජලන උෂ්ණත්වය ඉතාමත් අඩුයි. දැන් උදාහරණයක් විදිහට අපිට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වගේ දේවල් ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ ජලන අංකය බොහෝම පහළ මට්ටමක තමයි තියෙන්නේ. හැබැයි දර වගේ 10 ද්‍රව්‍ය ගත්තොත් එහෙම මේ වගේ ජලන උෂ්ණත්වය අර මං කියපු පෙට්‍රල්, ඩීසල් වලට වඩා ටිකක් වැඩි කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. මේ දහනයේදී ප්‍රධාන ඵල දෙකක් එළියට එනවා. මේ ප්‍රධාන ඵල දෙක තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජල වාෂ්ප. ඊළඟට මම කතා කරන්න යන්නේ ගිනි ත්‍රිකෝණය ගැන. දැන් මොකද්ද මේ ගිනි ත්‍රිකෝණයක් කියලා කියන්නේ? ගින්නක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක අතර පවතින සම්බන්ධතාවය අපි නිරූපණය කරනවා රූප සටහනකින්. ඒ රූප සටහන තමයි ගිනි ත්‍රිකෝණය කියලා අපි හඳුන්වන්නේ. ඔයා දැනටමත් දන්නවා ගින්නක් ඇතිවීම සඳහා සාධක 3ක් බලපානවා කියන එක. එකක් තමයි 10 ද්‍රව්‍ය, අනිත් එක තමයි ඔක්සිජන් වායුව, අනිත් එක තමයි ජලන උෂ්ණත්වය. මෙන්න මේ සාධක 3 එකතු වුණාම තමයි දහනයක් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ සාධක 3 අපි නිරූපණය කරනවා ත්‍රිකෝණයක් ආධාරයෙන්. ඒක අපි හඳුන්වනවා ගිනි ත්‍රිකෝණය වශයෙන්. දැන් ඔයාට පේනවා මේ පෙන්නලා තියෙන රූප සටහනේ තාපයේ විදිහට අපි පෙන්눔 කරන්නේ ජලන අංකය. ඔක්සිජන් වායුව නිරූපණය කරනවා. ඒ වගේම මෙතන ඉන්ධනයේ විදිහට අපිට නිරූපණය කරන්නේ 10 ද්‍රව්‍ය. එහෙනම් ඉන්ධන 10 ද්‍රව්‍ය වෙනවා. ඒ කියන්නේ ගිනි තියන්න ගන්න දේ. ඊළඟට තාපය කියලා කියන්නේ ජලන උෂ්ණත්වය. ඔක්සිජන් කියලා කියන්නේ මේ දහනය සඳහා අවශ්‍ය වන වායුවට. ඊළඟට බලමු ගින්නක් නිවා දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා. මේ ගින්නක් නිවා දැමීම සඳහා අපිට අර ගිනි ත්‍රිකෝණයේ තියෙන එක සාධකයක් හරි අයින් කරවුවනම් හරි. දැන් උදාහරණ විදියට අපිට පුළුවන් 10 ද්‍රව්‍ය ඉවත් කරන්න. ඒ කියන්නේ මේ ගිනි ගන්න ද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව දහන පෝෂකයේ ලැබීම වළක්වන්න පුළුවන්. මෙහිදී දහන පෝෂකය කියලා කියන්නේ ඔක්සිජන් වායුවට. එහෙනම් ඔක්සිජන් වායුව ලැබෙන එක වැළැක්වීමෙන් අපිට පුළුවන් ගින්නක් නිවා දමන්න. ඊට අමතරව උෂ්ණත්වය 10 ද්‍රව්‍යයේ ජලන උෂ්ණත්වයෙන් පහළට ගැනීම. යම් 10 ද්‍රව්‍යයක ජලන උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයක එම 10 ද්‍රව්‍ය අපිට පවත්වා ගන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් වෙනවා එතකොට මේ ගින්න නිවා දමන්න. ඒ කියන්නේ යම් 10 ද්‍රව්‍යයක ජලන උෂ්ණත්වය ඔයා හිතන්න සෙල්සියස් අංශක 60යි කියලා. මෙන්න මේ සෙල්සියස් අංශක 60ට රත් වෙන්න දෙන්නේ නැතුන් තියාගන්න එකෙන් අපිට පුළුවන් ගින්නක් ඇතිවීම වළක්වාලන්න.
මීළඟට අපිට කියනවා පහත දෑ විද්‍යාත්මකව පහදන්න කියලා. පළවෙනි එක තමයි දැවෙන ද්‍රව්‍ය මතට ජලය ඉසීමෙන් ගින්න නිවේ. ඔයා දන්නවා අපි බොහෝ විට ගිනීවීම සඳහා භාවිතා කරන්නේ ජලය. මෙහිදී සිදුවන්නේ දාහේ ද්‍රව්‍යයේ උෂ්ණත්වය එහි ජලනාංකයෙන් පහළට ගෙනෙන එක. එතකොට මොකද්ද වෙන්නේ? ගින්න නිමිලා යනවා. මේ ජලය ඉසීමේදී ගින්න මත ජල වාෂ්ප ස්තරයක් ඇති වෙනවා. ඔයා මේක දැකලා ඇති. මෙන්න මේ ජල වාෂ්ප ස්තරය නිසා ගින්න සහ වාතය, ඒ කියන්නේ දහන පෝෂකය, එහෙම නැත්නම් ඔක්සිජන් සහ ගින්න අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා යනවා. මෙන්න මේ හේතුව නිසාද ගින්න නිමිලා යන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න, ජලයේ දැම්මම ජලනාංකය අපි පහළට ගේනවා. ඒ වගේම දහන පෝෂකයත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි නැති කරලා දානවා. ඇඳ සිටින ඇඳුමකට ගිනි ඇවිලුණු විට ගින්න නිවීමට වඩාත් යෝග්‍ය ක්‍රමය බිම පෙරලීමයි. දැන් ඔයා හිතන්න ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම ගිනි ගන්නවා කියලා. එතකොට මේ ගින්න නිමා දමන්න සුදුසුම ක්‍රමය තමයි මේ කියන්නේ. ඔයාට පුළුවන් බිම පෙරලෙන්න. එහෙම පෙරළුණාම මොකද්ද වෙන්නේ? එහිදී සිදුවන්නේ දහන පෝෂකයේ සමග, ඒ කියන්නේ ඔක්සිජන් සමග දාහයේ ද්‍රව්‍ය ස්පර්ශ වෙන එක වළක්වනවා. එතකොට ඔක්සිජන් නැතිකමෙන් මේ ගින්න අපිට නිවා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට කරන්න පුළුවන් නම් ගෝණියක් වගේ තද ඝනකම් රෙද්දකින් ඔයාව ඔතා ගන්න. එතකොටත් අර දහන පෝෂකය දාහේ ද්‍රව්‍යයත් එක්ක ගැටෙන එක නවතිනවා. ඒ විදිහටත් අපිට පුළුවන් මේ ගින්න නිවා දමන්න. බැරි වෙලාවත් ඔයා හිතන්න මේ ගිනි ඇවිලුණු පුද්ගලයෙක් දුවනවා කියලා. එතකොට වෙන්නේ මේ ගින්න තව තවත් වර්ධනය වීම. මොකද දුවනකොට ඔක්සිජන් වායුව වැඩි වැඩියෙන් දාහේ ද්‍රව්‍ය සමග ගැටෙනවා. මේ හේතුව නිසා ගින්නේ ඇවිලීම වැඩි වෙනවා. ඒ නිසා අපි කිසිදු අවස්ථාවක ඇඳගෙන සිටින ඇඳුමකට ගිනි අවුලුණු විට දුවන්න හොඳ නැහැ. එක්කෝ අපි කරන්න ඕන බිම පෙරලෙන එක. එහෙම නැත්නම් අපි කරන්න ඕන ඝනකම් රෙද්දකින් ඔතා ගන්න එක. ඊළඟට කියනවා තෙල් ගිනි නිවීම සඳහා ජලය ඉසීම නුසුදුසුයි කියලා. දැන් අපි දන්නවා මේ තෙල් කියලා කියන්නේ ජලයේ දිය නොවන දෙයක් කියන එක. ඒ වගේම ජලයේ ඝනත්වය තෙල් වල ඝනත්වයට වඩා වැඩි. එතකොට වෙන වැඩේ තමයි තෙල් ගින්නක් නිවන්න අපි ජලයේ ඉසින විට මේ තෙල් ටික ජල ස්තරයේ ඉහළට ඇවිල්ලා ගින්න තව තවත් පැතිරෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද ජලයේ උඩ මේ තෙල් ගිනි ගන්නවා. ඒ වගේම ජලයේ ඉසින්න මේ තෙල් ටික ඈතට ව්‍යාප්ත වෙනවා. මේ නිසා තෙල් ගිනි නිවීම සඳහා ජලය සුදුසු වෙන්නේ නෑ කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට අපිට කියනවා විදුලිය නිසා ඇති වූ ගිනි නිවීමට ජලය ඉසීම නුසුදුසුයි කියලා. ඔයා දන්නවා සාමාන්‍ය ජලය මගින් විදුලිය සන්නායනය කරනවා කියන එක. එතකොට මේ විදුලිය නිසා ඇති වෙලා තියෙන ගින්නක් නිවීමට අපි ජලය ඉස්සම් මොකද්ද වෙන්නේ? මේ විදුලිය සෑම තැනකම, එහෙම නැත්නම් මේ ජලයෙන් සෑම තැනකටම සන්නායනය කරනවා. මේ හේතුවෙන් විදුලි අනතුරු පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විදුලිය නිසා ඇති වූ ගින්නක් නිවීම සඳහා ජලය යොදා ගන්නවා නම් පළමුව අපි කරන්න ඕන දේ තමයි විදුලි සැපයුම නවත්තන එක. විදුලි සැපයුම තිබියදී ජලය ඉසීම නුසුදුසුයි කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට බලමු ඉන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඉන්ධනයක් කියලා කියන්නේ දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍යයකට. අපි යම් දෙයක් දහනය කරලා තාප ශක්තියයි ආලෝක ශක්තියයි ලබා ගන්නවා නම් අපිට ඒ ද්‍රව්‍යයට කියන්න පුළුවන් ඉන්ධනයක් කියලා. අපිට ඉන්ධන වර්ග කරන්න පුළුවන් ඝන ඉන්ධන, ද්‍රව ඉන්ධන හා වායු ඉන්ධන වශයෙන්. ඝන ඉන්ධන විදිහට අපිට දර, පොල් එලි හා පොල් කටු, ඒ වගේම ඉටි දක්වන්න පුළුවන්. ද්‍රව ඉන්ධන ලෙස භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල්, පොල් තෙල් වගේ දේවල් දක්වන්න පුළුවන්. වායුමය ඉන්ධන ලෙස අපිට ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව, ඒ කියන්නේ මේ LP ගෑස්, එහෙම නැත්නම් ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස්, අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය LP වායුව තමයි මේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව වශයෙන් හඳුන්වන්නේ. ඊට අමතරව ගල් අඟුරු වායුව, මේ ගල් අඟුරු නිදි ආශ්‍රිතව නිකුත් වන වායුවක් තියෙනවා. ඒ වායුවත් අපිට පුළුවන් ඉන්ධනයක් වශයෙන් සලකන්න. ඊළඟට මේ මෙතේන්, එහෙම නැත්නම් ජීව වායුව අපිට පුළුවන් වායුමය ඉන්ධනයක් වශයෙන් සලකන්න. ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ සෑම ඉන්ධනයකම අන්තර්ගත අනිවාර්ය මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඒ තමයි කාබන් හා හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක.
එහෙනම් දැන් අපි බලමු ඉන්ධන දහනයේදී ඇතිවන ප්‍රධාන ඵල දෙක මොකක්ද කියලා. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. අනිත් එක තමයි ජල වාෂ්ප. මෙන්න මේ දෙන්නා ප්‍රධාන ඵල විදිහට ඉන්ධන දහනයේදී අපිට මුණ ගැහෙනවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ ඔය ඉන්ධන දහනයෙන් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප හඳුනා ගන්න. ඉතින් ඒ සඳහා අපිට මෙන්න මේ වගේ පරීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ රූපේ ආකාරයට අපි ඇටෝමක් සකස් කරගෙන ඉටිපන්දමක් ඔය පුනීලේ යටින් දැල්වනවා. මෙහිදී බලන්න චූෂකයක් කියලා එකක් තියෙනවා. චූෂකයක් කියලා කියන්නේ යම්කිසි වාත ප්‍රවාහයක් ඇදලා ගන්න තියෙන උපකරණයකට. එහෙනම් මේ ඇටෝමේ කෙළවරින් අපි චූෂක පොම්පයක් සවි කරනවා. ඒ කියන්නේ ඔය ඉටිපන්දම පැත්තේ යම්කිසි වායුවක් තිබ්බොත් ඒ වායුව මේ පද්ධතිය දිගේම චූෂක පොම්පයේ පැත්තට ඇදිලා එන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට පේනවා මේ ඇටෝමේ මධ්‍ය ප්‍රදේශයේ සවි කරලා තියෙනවා U හැඩති නලයක්. මේ U හැඩති නලය තුල අන්තර්ගත කරලා තියෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට්. ඒතර ඔයා දැනගන්න නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාට කුඩු විශේෂයක් කියන එක. ඒ වගේම මේ U හැඩති නලය ගිල්ලලා තියෙනවා සිසිල් ජල භාජනයක. ඉතින් මේ U හැඩති නලයෙන් පිට වෙන නලය සවි කරලා තියෙන්නේ අවර්ණ හුණුදියර බඳුනකට. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ ඇටෝම සකස් කරගන්නේ. ඉතින් අපි හිතමු මේකේ ඉටිපන්දම දැල්ලුවා කියලා. ඒ කියන්නේ දහනයක් සිද්ධ කරා කියලා. මොකද්ද අපිට දක්නට ලැබෙන නිරීක්ෂණ වෙන්නේ? අපිට දක්නට ලැබෙනවා අර U හැඩති නලයේ තියෙන නිර්ජලීය කොපර් සල්ෆේට්, ඒ කියන්නේ සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාටට හැරෙන බව. පුතේ ඔයා දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මේ කොපර් සල්ෆේට් තමයි අපි යොදාගන්නේ ජලය හඳුනා ගැනීම සඳහා. ඒ සඳහා අපි යොදාගන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ඉතින් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඉතින් මේ නිර්ජලීය කොපර් සල්ෆේට් මතට ජලය වැටුනොත් එයා නිල් පාට වෙනවා. ඒ කියන්නේ එයා සජල කොපර් සල්ෆේට් වෙනවා කියන එක. ඉතින් අර සුදු පාටට තිබ්බ කොපර් සල්ෆේට් නිල් පාට වුණා කියන්නේ එතනට ජලය ආවා කියන එක. ඇත්තටම මෙතන තියෙන නිර්ජලීය කොපර් සල්ෆේට් මේ සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ඒ කියන්නේ මොකක්ද? අර ඉටිපන්දමින් ජල වාෂ්ප පිට වුණා කියන එක. ඊළඟට ඔය අවසානයේට තියෙන අවර්ණ හුණුදියර බඳුනේ තියෙන අවර්ණ හුණුදියර කිරිපැහැ ගැන්වෙනවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකේ අදහස තමයි මේ අවර්ණ හුණුදියර කිරිපැහැ වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් කියන එක. ඔයා දැනගන්න මේ ලෝකයේ එක වායුවයි තියෙන්නේ අවර්ණ හුණුදියර කිරිපැහැ කරන්න පුළුවන්. ඒ වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් අපිට ඊටාම පැහැදිලි අර ඉටිපන්දම දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවත් පිට වුණා කියන එක. මේ ඉන්ධන දහනය නිසා ඇතිවෙන්න පුළුවන් දහනය ආකාර දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි පූර්ණ දහනය. අනිත් එක තමයි අර්ධ දහනය. මුලින්ම අපි බලමු පූර්ණ දහනය කියන්නේ මොකක්ද කියන එක. පූර්ණ දහනයේදී ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් යටතේ දාහයේ ද්‍රව්‍යයේ අඩංගු කාබන් මුළු මනින්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පූර්ණ දහනයේදී ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් යටතේ දාහයේ ද්‍රව්‍ය තුල අඩංගු කාබන් මුළු මනින්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා කියන එක. ඒ වගේම ඔයා මතක තියාගන්න පූර්ණ දහනයේ දැල්ලේ පැහැය නිල් පැහැය කියන එකත්. ඊළඟට අපි බලමු අර්ධ දහනය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහිදී ප්‍රමාණවත් නොවන ඔක්සිජන් සැපයුමක් යටතේ දාහයේ ද්‍රව්‍යයේ අඩංගු කාබන් යම් කොටසක් කාබන් මොනොක්සයිඩ් බවට පත්වමින් තමයි දහනය සිද්ධ කරගන්නේ. දැන් අපි දැක්කා පූර්ණ දහනයේදී ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් තිබ්බා. හැබැයි අර්ධ දහනයේදී ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් නැහැ. මෙන්න මේ හේතුව නිසා අර 10 ද්‍රව්‍යයේ අඩංගු කාබන් මුළු මනින්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙන්නේ. ඒකෙන් යම් කොටසක් කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා තවත් කොටසක් කාබන් මොනොක්සයිඩ් කියන වායුව බවට පත් වෙනවා. ඉතින් මෙහිදී ඇතිවන දැල්ලේ පැහැය කහ පැහැය. එහෙනම් මතක තියාගන්න අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප වලට අමතරව අපිට කාබන් මොනොක්සයිඩ් කියන වායුවත්
ඵලයක් විදිහට එළියට දෙනවා. ඒ වගේම මෙහිදී දැලි බැඳීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි නොදැවුණු කාබන් අංශු මේ අර්ධ දහනයේදී පිටවීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ඊළඟට ඔප්පු කරලා පෙන්නමු අර්ධ දහනයේදී දැලි පිටවෙන බව. දැන් ඔයා දැන්ටමත් දන්නවා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් නැතිව තමයි දහනය සිද්ධ වෙන්නේ අර්ධ දහනයේදී. එහිදී මතක තියාගන්න ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ආවේ නැත්තම් දාහයේ ද්‍රව්‍යයට ඉතින් සිද්ධ වෙන වැඩේ තමයි නොදැවුණු කාබන් අංශු නිකුත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කහ දැල්ලක් එන තැනකට අපි පිඟන් ගඩොලක් එහෙම නැත්නම් වීදුරු කෑල්ලක් ඇල්ලුවොත් එහෙම අපිට පැහැදිලිවම පේනවා දැලි බැඳෙන බව. ඉතින් මේ දැලි වශයෙන් අපිට දක්වන්න පුළුවන් වෙන්නේ අර නොදැවුණු කාබන් අංශු. දැන් මේ පූර්ණ දහනය සහ අර්ධ දහනය අතර ඇති වෙනස්කම් අපිට විභාගෙට නිතර අහනවා. දැන් අපි බලමු පොඩ්ඩක් මේ වෙනස්කම් මොනවාද කියලා. පූර්ණ දහනයේදී ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් සැපේනවා. හැබැයි අර්ධ දහනයේදී ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් සැපෙන්නේ නැහැ. ඒ වගේම පූර්ණ දහනයේදී දැල්ලේ පැහැය නිල් පැහැය. අර්ධ දහනයේදී දැල්ලේ පැහැය කහ පැහැය. පූර්ණ දහනයේදී එළියට එන්නේ ඵල විදිහට කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පමණයි. අර්ධ දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප වලට අමතරව කාබන් මොනොක්සයිඩ් සහ දැලි පිට වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම පූර්ණ දහනයේදී ලබා දෙන තාප ප්‍රමාණය ඊටාම වැඩි. අර්ධ දහනයේදී ලබා දෙන තාප ප්‍රමාණය ඊටාම අඩුයි. මෙන්න මේ කරුණු තමයි මේ දෙන්න අතර තියෙන වෙනස්කම් වෙන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ දැල් ආකාර දෙකක් සම්බන්ධව. එකක් තමයි ඉටිපන්දම් දැල්ල. අපි බලමු ඉටිපන්දම් දැල්ලේ ස්වභාවය කෙබඳුද කියලා. ඉටිපන්දම් දැල්ල හොඳින් නිරීක්ෂණය කරාම අපිට පේනවා ප්‍රධාන කලාප තුනක්. ඒ තමයි අදීප්ත කලාපය, දීප්ත කලාපය හා යන්තමින් පේන බාහිර කලාපය. මේ කලාප තුනෙන් අදීප්ත කලාපය ඇතුළතින් පිහිටනවා ඔයාට පේනවා. මේ අදීප්ත කලාපයේ ඉටි වාෂ්ප තමයි අන්තර්ගත වෙන්නේ. අනිකුත් කලාප දෙකට සාපේක්ෂව මෙම කලාපයේ උෂ්ණත්වය අඩුයි. ඔයාට පේනවා අදීප්ත කලාපයට පිටතින් තියෙන්නේ දීප්ත කලාපය. දීප්ත කලාපය කහ පැහැයකින් යුක්ත වෙනවා. මේකට හේතුව තමයි මේ තුල අන්තර්ගත වෙනවා නොදැවුණු කාබන් අංශු. මේ නොදැවුණු කාබන් අංශු ගිනිගෙන එහෙම නැත්නම් ගිනියම් වී තමයි මේ කහ පැහැති ආලෝකයක් නිකුත් කරන්නේ. මේ කලාපයේ උෂ්ණත්වය අදීප්ත කලාපයේ උෂ්ණත්වයට වඩා තරමක් වැඩි කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. ඔයාට පේනවා මේ දීප්ත කලාපයේ පහළ ප්‍රදේශයේ නිල් පැහැති කොටසක් දක්නට ලැබෙනවා. එතන ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ලැබිලා හොඳින් දහනයක් සිද්ධ වෙන ප්‍රදේශයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම මේ ඉටිපන්දම් දැල්ලේ පිටතින්ම පවතින්නේ පාර දෘශ්‍ය ස්වභාවයකින් යුක්ත ඉතා තුනී යන්තමින් පේන බාහිර කලාපයක්. ඉතින් මෙන්න මේ කලාපයේ තමයි උෂ්ණත්වය අධිකතම වන කලාපය වෙන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ බන්සන් දැල්ල සම්බන්ධව. ඉතින් මේ බන්සන් දාහකය විද්‍යාගාරයේ අපි විවිධ රත් කිරීම් වලට ඒ වගේම මේ දහනය අවශ්‍ය වන අවස්ථාවල භාවිතා කරනවා කියන එකත් ඔයා මතක තියාගන්න ඕන. මේ බන්සන් දාහකයේ තුල බන්සන් දැල්ල නිර්මාණය වන විට බන්සන් දාහකයට ලබා දෙන ඔක්සිජන් ප්‍රමාණය අනුව දැල්ලේ පාට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හොඳ ඔක්සිජන් සැපයුමක් යටතේ දැල්ල නිල් පැහැයකින් යුක්ත වෙනවා. ඔක්සිජන් සැපයුම අඩුවෙන් ලැබුණොත් එහෙම මේ දැල්ල කහ පැහැයෙන් යුක්ත වෙනවා. මේ බන්සන් දාහකයේ තුලත් අපිට කලාප කීපයක් දක්නට ලැබෙනවා. වඩා හොඳින් ඔක්සිජන් සැපයුමක් සැපයූ විට මෙන්න මේ කලාප ටික දැක් ගන්නට පුළුවන්. ඇතුලේ සිට පිළිවෙලින් පිටතට අදීප්ත කලාපය, තද නිල් කලාපය, ලා නිල් කලාපය හා අදුෂ්‍ය කලාපය වශයෙන් කලාප කීපයක්ම බන්සන් දැල්ල තුල අපිට දැක් ගැනීමේ හැකියාව තියෙනවා. මේ කලාප අතරින් පූර්ණ දහනයක් සිද්ධ වෙන්නේ අදුෂ්‍ය කලාපය කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඊළඟට අපි සාකච්ඡා කරමු ලෝහ මලින වීම සම්බන්ධව. මුලින්ම අපි බලමු යකඩ මල හෙවත් මලකඩ කියන්නේ මොකක්ද කියන එක. ඔයාට අහලා පුරුදු වචනේ තමයි මලකඩ කියන එක. ඉතින් මේක අපි යකඩ මල වශයෙන් උත් හඳුන්වනවා. ඉතින් මලින වීම නිසා යකඩ මතු පිට දුඹුරු පැහැයට හුරු රතු පාටට හැදෙන
සංයෝගය තමයි අපි මලකඩ වශයෙන් අපි හඳුන්වන්නේ. මෙහිදී මෙම ක්‍රියාවලිය අපි හඳුන්වනවා මල බැඳීම වශයෙන්. මෙතන වචනයක් තියෙනවා මලිනවීම කියලා. මලිනවීම කියලා කියන්නේ මේ ලෝහවල මතුපිට දිස්නය අඩු වෙලා යනවා කියන එක. එහෙනම් යම් යකඩයක මතුපිට දිස්නය අඩු වෙමින් ඒ මත රතු දුඹුරු පැහැයට හුරු සංයෝගයක් නිර්මාණය වෙනවා. අන්නේ සංයෝගය තමයි අපි කියන්නේ මලකඩ වශයෙන්. ඉතින් මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මල බැඳීම වශයෙන්. ඊළඟට බලමු ලෝහ විකාදනය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ලෝහ මලිනවීම හා යකඩ මල බැඳීම නිසා ලෝහ කුෂ්ඨවල විකාදනයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේකෙන් කොටස් ගැලවිලා යනවා. මෙන්න මේක තමයි අපි හඳුන්වන්නේ ලෝහ විකාදනය කියලා. ඉතින් ලෝහ විකාදනයේට ලෝහ මලිනවීම සහ යකඩ මල බැඳීම කියන සාධක දෙක බලපානවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් මේ මලින වෙච්ච එහෙම නැත්නම් මල බැඳිච්ච යකඩයකින් යම් කොටස් ගැලවිලා ඉවත් වෙලා යන එක තමයි අපි හඳුන්වන්නේ ලෝහ විකාදනය කියලා. මේ යකඩ මල බැඳීමට සාධක දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි ජලය, අනිත් එක තමයි වාතය. වාතය කිව්වට වාතයේ තියෙන ඔක්සිජන් වායුව තමයි මල බැඳීමට දායක වෙන්නේ. දැන් අපි පෙන්වා දෙමු යකඩ මල බැඳීමට ජලය අවශ්‍යයි කියලා. මෙන්න පරීක්ෂණ ඇටවුම. මේ සඳහා අපි භාවිතා කරනවා කැකෑරුම් නලයක්. මේ කැකෑරුම් නලයට හොඳින් පිරිසිදු කරගත් යකඩ ඇන දෙකක් රූපයේ පේන ආකාරයට කිරිලැබයකින් සවි කරගන්නවා. මේ විදිහට යකඩ ඇන දෙක සවි කරගන්න ඉස්සෙල්ලා මේ පරීක්ෂණ නලයට එහෙම නැත්නම් මේ කැකෑරුම් නලයට අපි කැල්සියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් සිලිකා ජෙල් කියන රසායනික සංයෝග දෙකෙන් එකක් ඇතුළත් කරනවා. ඊට පස්සේ අපි මේ යකඩ ඇන අඩංගු කිරල ඇබය සවි කරනවා රූපයේ ආකාරයට. පසුව මේක අපි වායු රෝධනය කරනවා. ඒ කියන්නේ ග්‍රීස් ටිකක් අරගෙන අපි මේකේ වායුව ඇතුල් වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ මේ කැකෑරුම් නලයේ තුලට වායුව ඇතුල් වෙන්නේ නැති විදිහට ග්‍රීස් ටිකක් ආලේප කරනවා. පසුව මේක අපි දින කිහිපයක් තියෙන්න හරිනවා. ඊට පස්සේ අපි මේකේ නිරීක්ෂණ බලමු. දින කිහිපයක් මේ විදිහට මේ ඇටෝම තියලා අපි නිරීක්ෂණය කරාට පස්සේ අපිට පේන්න තියෙන දේ තමයි මේ වායුගෝලයට විවෘත. ඒ කියන්නේ මේ කිරිලැබයෙන් පිටත තියෙන යකඩ ඇන කොටස් වඩා හොඳින් මල බැඳිලා තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි මේ කැකෑරුම් නලයේ තුල තියෙන යකඩ ඇන කොටස් කිසිවක් මල බැඳිලා නැහැ කියන එක අපිට පේනවා. දැන් මේ කිරිලැබයට පිටතින් තියෙන යකඩ ඇන කොටස් වලට වාතයේ තියෙන ජල වාෂ්ප සහ ඔක්සිජන් හමු වෙනවා. ඒ නිසා ඒවා හොඳින් මල බැඳෙනවා. හැබැයි මේ කැකෑරුම් නලය තුල වාතය පවතිනවා. වාතයේ ඔක්සිජනුත් තියෙනවා. ඒ ඔක්සිජන් ටික ඒ කැකෑරුම් නලය තුල තියෙන යකඩ ඇන කොටස් වලට මුණ ගැහෙනවා. ඉතින් ඔයා දන්න අනිත් කාරණේ තමයි වාතයේ ජල වාෂ්ප තියෙනවා. එහෙනම් කැකෑරුම් නලය තුල තියෙන වාතයේ ජල වාෂ්ප තියෙනවා. ඉතින් ඒවා මේ යකඩ ඇන වලට ලැබෙන්න විදිහක් නැහැ. මොකද මෙතන තියෙනවා යම් සංයෝගයක්. ඒ කියන්නේ කැල්සියම් ක්ලෝරයිඩ් හරි සිලිකා ජෙල් හරි තියෙනවා. මෙන්න මේ දෙන්නට පුළුවන් තමාගේ අවට තියෙන ජල වාෂ්ප උරා ගන්න. එහෙනම් කැකෑරුම් නලයේ තුල තියෙන ජල වාෂ්ප ටික කැල්සියම් ක්ලෝරයිඩ් හරි සිලිකා ජෙල් හරි උරාගත්තා, අවශෝෂණය කරගත්තා. එතකොට මේ කැකෑරුම් නලයේ තුල තියෙන යකඩ ඇන කොටස් වලට ජලය නොලැබී යනවා. ඒ කියන්නේ ජල වාෂ්ප මුණ ගැහෙන්නේ නැහැ මේගොල්ලන්ට. මෙන්න මේ හේතුව නිසා මේ කැකෑරුම් නලය තුල තියෙන යකඩ ඇන මල බැඳෙන්නේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි යකඩ මල බැඳීම සඳහා ජලය අවශ්‍යයි කියන එක. ඊළඟට අපි ඔප්පු කරන්න යන්නේ යකඩ මල බැඳීමට වාතය අවශ්‍යයි කියන එක. දැන් ඒ සඳහා අපි මෙන්න මේ ආකාරයට ඇටෝම සකස් කරගන්නවා. අපි පරීක්ෂණ නල 3ක් මේ සඳහා යොදා ගන්නවා. මේ පරීක්ෂණ නල 3 A B C ලෙස අපි නම් කරගමු. ඒ පරීක්ෂණ නලයට අපි නැටෝ ජලය යොදලා ඒට පිරිසිදු යකඩ ඇන දෙකක් දානවා. පසුව මේ නැටෝ ජල ස්තරයට ඉහළින් පොල් තෙල් තට්ටුවක් අපි යොදනවා. ඊළඟට අපි B පරීක්ෂණ නලය සකස් කරගමු. ඒ සඳහා අපි ඇල් ජලය යොදා ගන්නවා. මේ ඇල් ජලයට පිරිසිදු යකඩ ඇන දෙකක් දාලා මේකේ ඉහළට පොල් තෙල් තට්ටුවක් යොදනවා. ඊළඟට C පරීක්ෂණ නලයේදී අපි යොදාගන්නේ ඇල් ජලය. ඒකට අපි පොල් තෙල් තට්ටුවක් දාන්නේ නැහැ.
හැබැයි අපි ඒකට පිරිසුදු යකඩ ඇන දෙකක් යොදනවා. ඉතින් මෙන්න මේ රූපේ ආකාරයට අපි ඇටවුම මෙන්න මෙහෙම සකස් කරගන්නවා. පසුව දින කීපයක් තබලා මේක නිරීක්ෂණය කරනවා. ඉතින් අපිට දක්නට ලැබෙන නිරීක්ෂණ කීපයක්ම තියෙනවා. මෙහිදී අපිට දක්නට ලැබෙන්නේ C පරීක්ෂණ නලයේ තිබූ යකඩ ඇන වඩා වැඩියෙන් මල බැඳී ඇති බවත්, B පරීක්ෂණ නලයේ තිබූ යකඩ ඇන C පරීක්ෂණ නලයට වඩා අඩුවෙන් මල බැඳී ඇති බවත්, A පරීක්ෂණ නලයේ කිසිදු යකඩ ඇනයක් මල බැඳී නොමැති බවත්ය. දැන් අපි අවධානය යොමු කරවුවොත් A පරීක්ෂණ නලයට ඔයාට පේනවා යකඩ ඇන ඉන්නේ වතුරවල. ඉතින් පැහැදිලිව මේ යකඩ ඇන වලට ජලය ලබා ගන්න පුළුවන්. ඉතින් පැහැදිලිව මේ යකඩ ඇන මල බැඳීම සඳහා ජලය පවතිනවා. හැබැයි මෙතන දාලා තියෙන ජලය නැට වූ ජලය. ඔයා දැනගන්න නැට වූ ජලය තුල කිසිදු වායුවක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා මේ යකඩ ඇන වලට ඔක්සිජන් වායුව හමු වෙන්නේ නැහැ. ඒ පරීක්ෂණ නලය ගැනයි මම මේ කතා කරන්නේ. ඒ වගේම පිටතින් ඔක්සිජන් වායුව ඇතුල් වෙන්න බෑ, මොකද පොල් තෙල් ස්තරයක් දාලා තියෙන නිසා. එහෙනම් මතක තියාගන්න මේ ඒ පරීක්ෂණ නලයේ යකඩ මල නොබැඳීමට හේතුව වෙන්නේ මේ යකඩ ඇන වලට ඔක්සිජන් වායුව එහෙම නැත්නම් වාතය නොලැබීම නිසා. B පරීක්ෂණ නලයේ දිහා අපි බැලුවොත් එහෙම එතන ඒ යකඩ ඇන වලට ජලය තියෙනවා. ඒ වගේම ජලයේ දිය වෙච්ච වායුත් තියෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් වායුව තියෙනවා. ඒ නිසා ඒ යකඩ ඇන තරමක් මල බැඳෙනවා. ඒ වගේම C පරීක්ෂණ නලයේ තියෙන යකඩ ඇන ජලය තුල තියෙන්නේ. ඒ වගේම මේ පරීක්ෂණ නලයේ ඉහළින් පොල් තෙල් තට්ටුවකුත් නැහැ. එහෙනම් ජලයත් එයාට හොඳට හම්බ වෙනවා. ඒ වගේම වාතයත් හොඳට හම්බ වෙනවා. මෙන්න මේ හේතුව නිසා C පරීක්ෂණ නලයේ තියෙන යකඩ ඇන හොඳින් මල බැඳෙනවා. ඒ කියන්නේ වඩා වැඩියෙන් මල බැඳෙනවා. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි ඔප්පු කරනවා යකඩ මල බැඳීම සඳහා වාතය අවශ්‍ය බව. ඊළඟට බලමු යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න මොනවාද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. ඉතින් අපේ නිවාසවල පවතින විවිධ උපකරණ, ඒ කියන්නේ මේ යකඩෙන් හදලා තියෙන උපකරණ මල බැඳෙනවා. ඉතින් මේ උපකරණ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න අපිට මෙන්න මේ වගේ වැඩ කරන්න පුළුවන්. අපිට පුළුවන් තීන්ත ආලේප කරන්න. ඒ වගේම අපිට පුළුවන් ගැල්වනයිස් කරන්න. ඒ වගේම අපිට පුළුවන් ග්‍රීස් ආලේප කරන්න. ඒ වගේම අපිට පුළුවන් ටින් ආලේප කරන්න. දැන් මෙහිදී තීන්ත ආලේප කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක තේරෙනවා. ගැල්වනයිස් කරනවා කියලා කියන්නේ මේ අපේ යකඩ භාජනයේ අපි ගානවා සින්ක් කියන ලෝහය. එහෙනම් සින්ක් ආලේප කරනවා යකඩ භාජනයේ. එතකොට අපි කියනවා ඒ භාජනය ගැල්වනයිස් කරා කියලා. එහෙනම් මේ සින්ක් ආලේප කිරීමෙන්, සින්ක් කියන ලෝහය ආලේප කිරීමෙන් අපිට පුළුවන් යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කරගන්න. ඉතින් මේ සින්ක් ආලේප කරනවට අපි කියන්නේ ගැල්වනයිස් කරනවා කියලා. ඊළඟට ග්‍රීස් ආලේප කිරීමේ ගැටලුවක් නෑ ඔයාට, ඒක ඔයාට තේරෙනවා. ඊළඟට ටින් ආලේප කිරීම කියලා කියන්නේ මේ ටින් කියන ලෝහය අපි යකඩ මතු පිට අර සින්ක් ආලේප කරා වගේ ආලේප කරනවා. දැන් මේකට හොඳම උදාහරණය තමයි අපි නිතර පාවිච්චි කරන සැමන් ටින් නේද? සැමන් ටින් කියන වචනේම ඇවිල්ලා තියෙන්නේ ඔය ටින් කියන ලෝහය ආලේප කරලා තියෙන නිසා. ඊළඟට අපි තවත් මාතෘකාවකට යනවා. ඒ තමයි උදාසීනීකරණය. අපි බලමු මොකක්ද උදාසීනීකරණය කියන්නේ කියලා. පුතේ උදාසීනීකරණය කියලා කියන්නේ අම්ල භස්ම අතර සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවට මේ අම්ලයකුයි භස්මයකුයි එකතු වෙලා සිද්ධ කරගන්න රසායනික ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා උදාසීනීකරණය කියලා. මෙහිදී මතක තියාගන්න උදාසීනීකරණයෙන් අනතුරුව අම්ලයේ පැවති ආම්ලික ලක්ෂණේවත් භස්මයේ පැවති භාෂ්මික ලක්ෂණේවත් නැති වෙලා යනවා. දැන් ඔයා දන්නවා අම්ලයක් ඇඹුල් රසක් තියෙන්නේ, භස්මයක් සබන් වගේ ලිස්සන ගතියක් තියෙන්නේ. මෙන්න මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ අම්ලයේ තිබ්බර ඇඹුල් රස ගතියත් එහෙම නැත්නම් භස්මයේ තිබ්බර සබන් වගේ ලිස්සන ගතියත් කියන මේ ගති දෙකම නැති වෙලා යනවා. මෙන්න උදාසීනීකරණයට උදාහරණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ හොඳ භස්මයක්. ඒ වගේම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියලා කියන්නේ හොඳ අම්ලයක්. ඉතින් මේ දෙන්න එකතු වුණාම නිර්මාණය වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය කියන එක. එතකොට ඔයාලට පේනවා අවසානයේ ඵල විදිහට අපිට හමු වෙලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් අපි නිතර පාවිච්චි කරන ලුණු. ඉතින් මේ දෙන්න තමයි අපිට ඵල විදිහට හමු වෙලා තියෙන්නේ.
එතකොට මේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තිබ්බ බාෂ්මික ගුණයවත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ තිබ්බ ආම්ලික ගුණයවත් නැහැ. මෙන්න මේකයි ඔයා තේරුම් ගන්න ඕන. ඊළඟට අපිට කියනවා පහත දෑ විද්‍යාත්මකව පහදන්න කියලා. දැන් මේ ආමාශයේ අම්ල ගතිය වැඩි වුණාම, ඒ කියන්නේ මේ බඩේ දැවිල්ල වැඩි වුණාම අපි පාවිච්චි කරන ඖෂධයක් තමයි මිල්ක් ඔෆ් මැග්නීසියා. එහෙම නැත්නම් මේකට අපි කියනවා මැග්නීසියා ශීරය කියලා. මේක අපි පාවිච්චි කරාම ආමාශයේ පවතින, එහෙම නැත්නම් අපේ බඩේ පවතින අම්ල ගතිය නැති වෙලා යනවා. දැන් මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා දැනගන්න මිල්ක් ඔෆ් මැග්නීසියා, එහෙම නැත්නම් මේ මැග්නීසියා ශීරය කියලා කියන්නේ භස්මයක්. ඒ වගේම අපේ ආමාශයේ තියෙනවා පුතේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩි වුණාම තමයි ඔය බඩ දැවිල්ල, එහෙම නැත්නම් මේ ආමාශයේ අම්ල ගතිය වැඩි වෙන්නේ. ඉතින් අපි මේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන භස්මය ඔය ආමාශයට දැම්මම උදාසීනීකරණය කියන රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහිදී වෙන වැඩේ තමයි අර අම්ලයේ තියෙන ආම්ලික ගතියවත් භස්මයේ තියෙන බාෂ්මික ගතියත් නැති වෙලා උදාසීන තත්වයක් හට ගන්නවා. මේ නිසා අපිට ආමාශයේ අම්ල ගතිය වළක්වා ගන්න පුළුවන්. ඊළඟට මීමැස්සන් දෂ්ට කළ විට හුණු ආලේප කිරීමෙන් වේදනාව පහව යනවා කියලා කියනවා. දැන් අපි ওই මීමැස්සා වගේ සතෙක් දෂ්ට කරාම හුණු වගේ දෙයක් තමයි ආලේප කරන්නේ. ඔයා දැනගන්න මීමැස්සන් දෂ්ට කරාම අපේ ශරීරයට යා යොදන්නේ ආම්ලික විසක්. මෙන්න මේ ආම්ලික විස නිසා තමයි අපිට අර පොඩි රිදිල්ලක් එන්නේ. එහෙනම් මතක තියාගන්න මීමැස්සා අපේ ඇඟට දාන්නේ අම්ලයක්. එහෙනම් මේ අම්ලය අපි නැති කරන්න නම්, මේ අම්ලයේ තියෙන විෂගතිය නැති කරන්න නම් අපි එතනට භස්මයක් තමයි යොදන්න ඕන. ඉතින් හුණු කියලා කියන්නේ හොඳ භස්මයක්. එහෙනම් අන්න හුණු මේ මීමැස්සා යොදන අම්ලයට එකතු වෙනවා. අන්න උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. අපිට වේදනාව පහව යනවා. ඊළඟට අපිට කියනවා දෙඹරුන් දෂ්ට කළ විට විනාකිරි හෝ දෙහියුෂ ආලේප කිරීමෙන් ඒ වේදනාව පහව යනවා කියලා. මතක තියාගන්න මේ දෙඹරු වගේ කෘමීන් අපිට දෂ්ට කරාම අපේ සමතුලට ඇතුළු කරන විස වර්ගය බාෂ්මිකයි. මෙන්න මේ බාෂ්මික විෂ වර්ගය නිසා තමයි අපිට වේදනාවක් හටගන්නේ. බාෂ්මික විෂ නැති කරන්න අපි එතනට යොදන්න ඕන අම්ලයක්. ඒ සඳහා අපිට නිවසේදී භාවිතා කරන්න පුළුවන් විනාකිරි හෝ දෙහියුෂ. එතකොට විනාකිරි හෝ දෙහියුෂ සමග මෙම බාෂ්මික විස ප්‍රතික්‍රියා කරලා උදාසීනීකරණයක් සිද්ධ වෙනවා. ඊළඟට ඔය කඳුකරේ ගොවීන් බොහෝ විට වගා කටයුතු සිද්ධ කරනකොට පසට හුණු එකතු කරනවා. හුණු කියලා කියන්නේ පුතේ කැල්සියම් කාබනේට් කියන එක. මේක ජලයත් එක්ක එකතු වුණාම භස්මයක්. මේක ජලයත් එක්ක එකතු වුණාම භස්මයක්. එතකොට අපි ඒකට කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. ඉතින් ඔය කඳුකර ප්‍රදේශවල වගා කටයුතු සිද්ධ කරනකොට ඒ ප්‍රදේශවල වගා භූමිවල පසේ ආම්ලිකතාවය වැඩි කියලා කියනවා. මෙන්න මේ ආම්ලිකතාවය අඩු කර ගැනීම සඳහා තමයි මේ හුණු යොදන්නේ. එහෙනම් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා හුණු කියන්නේ කැල්සියම් කාබනේට්. මේක වතුරේදී වුණාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්. අන්න මේ භස්මය අර ආම්ලික පසත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඇතිවෙන ප්‍රතිඵලය තමයි පසේ ආම්ලික ගතිය අඩු වෙනවා. එහෙම නැත්නම් උදාසීනීකරණ තත්වයක් ඇති වෙනවා. එතකොට පුළුවන් ගොවියට පසේ ආම්ලික ගතිය අඩු කරගන්න. එහෙනම් අපි මේ අවසන් කරන්නේ පදාර්ථයේ විපර්යාස කියන පාඩම. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරන්න. subscribe button එකට එහා පැත්තෙන් තියෙනවා bell icon එක. ඒක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක නරඹන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ තව මම ගොඩක් අරගෙන එනවා. ඒවා බලන්න කැමති ඔයාගේ යාළුවෝ තව ගොඩක් ඇති. ඉතින් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාට දැනුණ දේ ගැන කමෙන්ට් එකක් පහලින් දාලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් පුතේ ලස්සනට වැට්ටික් කරගෙන යන්න. ලස්සනට වැඩ කරන ඔයාට ජය නියතයි.